කෙනෙක් ඉන්න ඕනේ. නේද? එහෙම කිව්වොත් මෙයා वर्ष 1670 දී චලිතය නිව්ටන් විසින් පාස් සඳහන් චලිතය පිළිබඳ නියම තුන අඩංගු ප්‍රින්සිපියා කොහොමද අපි උසස් පෙළ අහන්නේ ඔය ලක්ෂපති වගේ වැඩසටහනක් තමයි වහන්නේ මේ අපේ අහන්නේ උසස් පෙළ ඔය පොතේ නම ඒ වගේ ඔය අහනවා එකත් එක්ක දුරු ප්‍රින්සිපියා නැමැති ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලදී. මේ පළමු නියමය ගැලීලියෝගේ නිගමනවලට බෙහෙවින් සමාන වේ. එතකොට මෙන්න මේ නිව්ටන්ගේ චලිතය පිළිබඳ නියම කොටස පුතේ අදාළ වෙන්නේ ඒ පෞරාණික භෞතික විද්‍යාව කියන කොටසට. ඒ කියන්නේ ක්ලාසිකල් ෆිසික්ස් කියලා කොටසක් තියෙනවා. දැන් අපි මේ කාලේ ඉන්නේ අර ක්වොන්ටම් ෆිසික්ස් කියන එක. දැන් ඒකත් වෙනස් වෙයි ඉදිරියට. දැන් ක්වොන්ටම් ෆිසික්ස් තමයි දැන්ට ලෝකේ හොයාගන්න තියෙන උපරිම භෞතික විද්‍යාවේ අවදි. දැන් මේ නියම හොයාගන්නේ ක්ලාසිකල් ෆිසික්ස් කියන්නේ ඒ පෞරාණික භෞතික විද්‍යාව කොටසෙන් තමයි මේක ඉගෙන ගන්න. රයිට්? එතකොට මේ ක්ලාසිකල් ෆිසික්ස් වල ඉන්න නිව්ටන් නියම තුන තමයි අපි ඉගෙන ගන්න. නමුත් ඒවා ඉදිරි භෞතික විද්‍යාව සඳහා සත්‍යයි. රයිට්? එතකොට දැන් ඔන්න ඔය චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම තුනක් තියෙනවා. එතන නියම තුන අපි එක එක ආකාරයෙන් අපි සලකා බලන්න හදනවා. ලියන අනුච්ඡේදය. චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම තුනකි. අනුච්ඡේදය. චලිතය පිළිබඳ කට්ටිය නින්ද ගියාද සම්බ්‍රද? අපි හිතුවා බේත් විදිනවත් ගිහිල්ලාද කියලා. ඔකලුත් දෙයක් පොඩි ඡේදයක් දුන්නේ ඒක ඉතිහාසය පිළිබඳ තොරතුරක්. දැන් අලුතෙන් ආපු කට්ටිය චලිතය පිළිබඳ සම්බ බේත් විදින්න ඉස්කෝලේට ගියාද? කොහෙද ඔය විද්දාද? ඔව්.
නැත්නම් මං හිතුව කට්ටිය පරක් හිටකොට. ඔයගොල්ලෝ පුතේ මෙහෙම ලියන්න මාතෘකාව දැන් ආපු හතර දෙනා චලිතයේ පිළිබඳ නිව්ටන්ගේ නියම කියලා අපොඩි ඉස්සරයක් ලිව්වා. ඒ විස්තරෙට කොච්චර ඉඩ ගියාද? කවුද? සංදීපනේ දුලක්ෂ කොච්චරක් ඉඩ ගියාද ඔයක CR පොතේ පිටු භාගයක් ලියපු නෝට් එක? ඔව් සර්. භාගයක් නේද? right. CR පොතේ පිටු භාගයක් විතර තියලා ආපහු ලියන්න අලුත් ඡේදයක චලිතයේ පිළිබඳ නිව්ටන්ගේ නියම තුනක චලිතයේ පිළිබඳ නිව්ටන්ගේ නියම තුනක දැන් ඔය චලිතයේ පිළිබඳ නිව්ටන්ගේ නියම කියෝ මෙන්න මේ ඔක්කොම සාමාන්‍ය පෙළත් අපිට තිබ්බා. නමුත් අපිට සාමාන්‍ය පෙළට වඩා අපි මේ උසස් පෙළදී මේකේ ටිකක් අපි ගැඹුරින් හදාරන. දැන් නිව්ටන්ගේ පළමු නියමය කියන්නේ මෙහෙම එකක්. මේ තියෙන වස්තුවක්. මේ වස්තුව මත බාහිර අසමතුලිත බලයක් පිළිදෙන්නේ නැත්නම් මේ වස්තුව නිශ්චලතාවයෙන් තියෙනවා. ඒක කියනවා. මෙයා අසමතුලිත බලයක් නොවේදේන. මේ වස්තුව නීත ප්‍රවේගයෙන් සරල රේඛාවක් ඔස්සේ චලනයේ පවතී. ඔක තමයි අපේ නිව්ටන්ගේ පළමු නියමය කියන්නේ. ඒක නිව්ටන්ගේ පළමු නියමය කියන එක අපිට අදහසක් ගන්න පුළුවන් මෙන්න මෙහෙම. දැන් මේ තියෙන පෘෂ්ඨයක් කියලා හිතන්න පුතේ. මේ තියෙන පෘෂ්ඨයක්. මේ පෘෂ්ඨයේ මත මෙතන තවත් වස්තුවක් තියලා තියෙනවා. තියලා මේ වස්තුව චලිත කිරීම සඳහා බලයක් යොදනවා. බලය යොදන්නේ මම පෑනේ. හරි? දැන් මෙහෙම නිව්ටන් එහෙක බලයක් යොදුවා. වස්තුව චලිත වෙන්නේ නැහැ. නිව්ටන් දෙහක බලයක් යොදනවා. වස්තුව චලිත වෙන්නේ නැහැ. නිව්ටන් 3ක බලයක් යොදනවා. වස්තුව චලිත වෙන්නේ නැහැ. නිව්ටන් 4ක බලයක් යොදනවා චලිත වෙන්නේ නැහැ. නිව්ටන් 5ක බලයක් යොදනවා චලිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ බලය අසමත් මේ වස්තුව චලිත කිරීම සඳහා මේ චලිත කිරීමට අසමත් බලයට අපි කියන්නේ සමතුලිත බලය. සමතුලිත බලය. හැබැයි නිව්ටන් 6 දාපුවහම පුතේ අන්න යනවා. දැන් නිව්ටන් 6ට ගියා. නිව්ටන් 1ට යන්නේ නැහැ. 6ට යනවා. එහෙනම් නිව්ටන් 6 කියන්නේ අසමතුලිත බලයන්නේ. එතකොට මේ වස්තුවක් මත මේ අසමතුලිත බලයක් නොයෙදෙන තාක්කල් වස්තුව තියෙන නිශ්චලතාවය. අසමතුලිත බලය ආපුවම චලිත වෙනවා. දැන් නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ මේ අසමතුලිත බලයක් නොයෙදේ නම් මේ වස්තුව නිශ්චලතාවයේ තියෙනවා. මේක තව අවස්ථාවක් තියෙනවලු මෙයා සරල රේඛාවක් ඔස්සේ ඒකාකාර නැත්නම් නියත ප්‍රවේගයකින් චලනය වෙන්නත් පුළුවන්. දැන් ඕක තමයි නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ. එතකොට දැන් මේ ඒකාකාර ප්‍රවේගයෙන් චලන වස්තුවක් පෘථිවි තලයේ මත දකින්නේ නැහැ. දැන් සරලම සිද්ධිය හිතන්නක අපි දැන් තිරස් මාර්ගයක යනවා කියලා. හොඳ ෆ්ලැට් පොළොවක් තියෙන පාරක යනවා කියන්නකො. මම වාහනේ යන ගමන් පුතේ වාහනේ වේගෙන් ගිහිල්ලා දැන් මම පැයට කිලෝමීටර් 100ක වේගෙන් යනවා. 100ට වේගෙන් යනකොට එකපාරටම මම නිව්ටන් එකක් ගහුවා කියන්නකො. නිව්ටන් කරා කියනකො වාහනේ. දැන් මට 100ක ප්‍රවේගයෙන් දිගටම ගියා හැකිද? නෑනේ. ටික දුරක් ගිහලා වාහනේ ඉමින් ගිහලා අතර එනවානේ. පුඩ් සයිකලේ වදිනකොටත් එහෙමනේ. හේතුව තමයි අපේ පාරේ තියෙන ඝර්ෂණ බල මගින් වස්තුව චලිතය කෙරෙහි ප්‍රතිරෝධ බලයක් මෙහෙම. වස්තුව නතර වෙනවා. හැබැයි මේ නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ මෙහෙම අසමතුලිත බලයක් නැත්තම් මෙයා දිගටම නියත ප්‍රවේගයෙන් යනවා කියලා කියන්නේ. අන්න එහෙම උදාහරණයක් තමයි මේ අභ්‍යවකාශයේදී එන්ජිම නිමා දෙමු රොකට්ටුවක්. මේ පෘථිවි තලයේ නම් රොකට්ටුවක් යම් ප්‍රවේගයකින් මෙයා ප්‍රක්ෂේපණය කරනවා. මේ ගුරුත්වාකර්ෂණ ශිනිශ්‍රේ පවතින සීමාව තමයි මේ කඩිරේ පිටර තියෙන්නේ. ඒ වෙනකන් එන්ජිම ඕනේ. මේ ගුරුත්වාකර්ෂණ පැන්නයි පස්සේ මෙයා යම් ප්‍රවේගයක් ලබා ගන්න. ඒ ප්‍රවේගයෙන් දිගටම අනන්තය දක්වා ගෙහැයි. ඒ උදාහරණයක් ගත්තොත් මට ඕන නම් පෘථිවි සිට අඟහරු ග්‍රහය දක්වා යානයක් යවන්න. මේ වාහනේ තෙල් ඕන වෙන පුතේ අඟහරු දක්වා යන තෙල් ඕනේ අපිට ඉන්ධන. අපිට ඕනේ මේ පෘථිවි තලයෙන් එළියට ගිහිල්ලා ගුරුත්වාකර්ෂණ පැන්නයින් පස්සේ පැයට කිලෝමීටර් ලක්ෂයක ප්‍රවේගයක් ගත්තොත් එයා දිගට මේ ප්‍රවේගයෙන් අඟහරු ග්‍රහය දක්වා ගියහැයි.
අඟහරු ග්‍රහයක බ්‍රේක් ගහ ගන්න ඉපේ. අන්නේ අවස්ථාවේදී ප්‍රතිරෝධී බලය මොකද වෙන්නේ? මෙයා ආපස්සට තියෙනවා. ඕක තමයි අපි කියන්නේ කොහොමද මෙයා නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ. එතකොට නිව්ටන්ගේ පළමු නියමයෙන් කියන්නේ පුතේ මෙයාගේ දැන් චලිත වෙන්නේ නැති කතන්දරයක් නේ. ඒ නිසා මෙයාගේ මේ නිව්ටන්ගේ පළමු නියමයට අපි කියනවා අවශ්‍යතිය පිළිබඳ නියමයක් කියලා. අවශ්‍යතිය මොකක්ද කියන්නේ කියන එක මම ඉස්සරහදී විස්තර කරන්නම්. පැහැදිලිද? දැන් මේ උත්තේ දැන් අර ගණන් තියෙන්නේ මෙව්වයි. ගණන් තිබ්බට මේක මුල තියරි ටිකක් තියෙනවා. අපි තියරි එක දවසින් කරනවා. තියරි අපි එක දවසින් අද කරනවා. කළා ඊට පස්සේ ගණන් ටික හදාගෙන යamak තියෙනවා. right? දැන් ඔයගලන්ට ඉස්කෝලෙත් පටන් ගන්න ළඟයි නේද? දැන් ඉස්කෝලේ මම හිතන්නේ බොහෝම ආසන්නේ. මම හිතන්නේ ඔයගලන් ලබන මාසේ මැද වගේ ඉස්කෝලේ පටන් ගන්නයි කියලා මම හිතන්නේ. ලබන මාසේ 15 වගේ එනකොට ඉස්කෝලේ පටන් ගන්න ඔක්කොම වැඩ කටයුතු දෙයි. මේ එතකොට පුතේ විභාගකට යන්න ඉස්කෝලේට යන්න සන්නත් වෙලා යන්න ඇඳුමින් නෙමෙයි. සන්නත් වෙලා යන්න දැනුමින්. දැන් උදේ මම 8ට පන්ති පටන් ගන්න හරියට ලෑස්ති කරලා තියෙනකොට දුලක්ෂි කෝල් එකක් ආවා තියන්නේ නැහැ. මම ඒ පාර කිව්වා මට ලබන මාසේ කතා කරන්න කියලා තිබ්බා කිව්වට තේරෙන්නේ නැහැ. ඔය අපේ දැන් 2021 බැච් එකේ අපේ උලාපු ළමයි. අපි ගාවට පුතේ ළමයි ආපුවම ළමයා මොන මට්ටමේ තිබ්බත් දැන් මේ සමහරුන්ගේ පුතේ ප්‍රතිඵල මතකයි මම නම ඇහුවේ නෑ. නම අහපුවම හරි නෑනේ. මම කවුද කියලා දැන් අඳුනගත්තා. ඉතින් මේ ප්‍රතිඵල කියපුවහම පුතේ කියන්නේ ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකම කියනවා. ප්‍රතිඵල කියනකොට ඉංග්‍රීසි ඇල්ෆබෙට් එකම කියනවා. A B C D F උත් තියෙනවා සමහර වෙලාවට. හරිද? ඉතින් එහෙම ළමයි දැන් අපේ මේ පන්ති එහෙම ළමයි නෑ. අපි ගාව දිගටම ඉන්න පිරිස පුතේ හොඳ ප්‍රතිඵල ඉන්න ළමයි අපි ගාව ඉන්නවා. ඔය සාමාන්‍යයෙන් ඔය A B C D අකුරු ඔක්කොම තියෙන ළමයි පන්තියට ආපුවහම මේ ළමයි ටිකක් දැනුමින් අඩුයිනේ. ඒකනේ සාමාන්‍ය පිළ හොඳට වැඩ කරලා නැහැනේ. ඉතින් නමුත් අපි ගාව ඉන්න පුතේ මාස කිහිපයක් ඉන්නකොට හොඳට දැනුම හැදෙනවා. දැන් මාත් එක මාස සාමාන්‍ය කුල හිටියා පුතේ නිව්ටන් නියම ඉවරනකම්. පළවෙනි පාඩමේ ඉඳන් නිව්ටන් නියම ඉවරනකම් හිටියා. කාර්ය ශක්තියම තවත් වගේ හිටියා. මොකද අපි හොඳ මට්ටමට ගේනවනේ. හොඳ මට්ටමට ගෙනාපුවා ළමයි ටිකක් උඩ යනවා. දැන් රයිට් දැන් අපිට පුළුවන්. දැන් එහෙම වෙලා ඒ ළමයි හිටිය 17 18ක් හිටිය මේ පන්තියක් මේ කියන්නේ. මේ දැන් ඊට පස්සේ කියනවනේ අහවලා හොඳයි මෙහෙමලා හොඳයි කියලා. අන්නේ පන්ති වලට ගියා කුරුණෑගල ප්‍රධාන පන්ති. ඉතින් ඔය ළමයි වැඩි ප්‍රමාණයක් ඉන්න පන්ති. ඒගොල්ලෝ තේරුම් ගත්තේ නෑ මොකද්ද මේ උසස් පෙළ විභාගය කියන්නේ කියලා. දැන් උදේ කියනවා මේ විභාග දැන් මාස දෙකයි. අපි කලින් ආපු කට්ටිය මේ අහවල් ක්ලාස් එකට දාවේ අපි මේ මොනවද බයෝත් හරි කෙමිස්ට්‍රි හරි ෆිසික්ස් සමාසර් මේ ගැටලුව තියෙන්නේ මේ මොනවද මේ ෆිසික්ස් ටික කරගන්න තමයි පේපර් ක්ලාස් නැද්ද මෙව්ව නැද්ද මං කව අපේ පේපර් තියෙන බදාදට ඒ ෆිසික්ස් පන්තියක වීඩියෝ බලනවා නෑ කෙමිස්ට්‍රි පන්තියක් කියලා මොන වීඩියෝ බලනවද මොකක් හරි කියලා මගෙන් ආ වීඩියෝ වන් කරලා මං කව වීඩියෝ වන්නේ වීඩියෝ මම රිවිෂන් පන්තියක් තියෙන වීඩියෝ දාන්නේ එනවා නම් පන්තිරේ ඉන්නවා එතකොට ඉන්න බැරි නම් මම බැරි ළමයි කරත් වීඩියෝ දාන්නේ වීඩියෝ පුතේ පැය 8ක් විතර තියෙනවා පන්ති ඊට බලන්නේ නැහැ කරුවොත් ටික ඊට පස්සේ එයා අම්මා අහනවා ඊට පස්සේ සර් එහෙනම් අපි මේ 22 පන්තියටත් එන්න දාපහ මුලි දැන් අල්ලගන්න කියලා මං කිව්වා 22 පන්තියත් මං කල්පනා කරලා බලලා කියන්න මේ ලබන මාසේ කෝල් එකක් ගන්න කියලා කිව්වා මං සාමාන්‍ය පුතේ එකපාරක් ඔය ඇවිල්ලා ආපහු දෙතුන් පාර ඔය කුරුවරට ආපහු වෙන්න එපා කියලා. දැන් අපි හොඳට ළමයින්ට බැරි වෙලා මේක හොඳට හදලා පිළිවෙලට හදලා ගත්තාම මේක මේ වගකීම තියෙන්න එපා. ඒක ළමයාගෙත් ඒක තියෙන්න එපා අපිට මේක. ඉතින් හොඳට පුළුවන් වෙනකොට අර වැඩක් නැති චප්ප චොහරු පන්ති කියපුවාම තේරෙනවා ඉතින්. දැන් කොහෙන් කරත් තේරෙනවා මොකද මේ දැන් අපි හොඳට දැනුම හදලා තියෙන්නේ. ඊට පස්සේ වැඩි අනාගතයෙන් ආපහු වෙනවා දැන් ටිකක් මේ ආපහු අවුල් වුණා දැන් ඒව මුල කාලේ හිතන්න ඕනේ දැන් අපි ළමයා මොන සාමාර්ථ තිබ්බද දැන් අපි අලුතෙන් ආපු ළමයි ඉන්නෝ මේ ප්‍රතිඵල බලලා කීප දෙනෙක් ඒගොල්ලන්ටත් මම ඕගොල්ලන්ට කරා වගේම පළවෙනි පාඩම හොඳට කරලා තමයි ආපහු ගන්න දැන් අද නිව්ටන් නියම වල ගත්තේ ඒක සම්බන්ධයක් නැති නිසා දැන් ඔය වගේ ළමයි පිට ගොඩක් ඉන්නවා
දැන් මේවා මේ බල අත්හදා බල උසස් පෙළ කරන්න බෑ. උසස් පෙළ පුතේ අර වන් ෂොට් වැඩක් තියෙන්නේ. කරන වැඩේ එකපාර අල්ලගෙන එකපාරේ ලියලා විභාගෙ පාස් වෙන්න. දැන් දෙතුන් පාර විභාගෙ ළමයි පාස් වෙන්නේ නැහැ. එහෙම පාස් වුණා පුතේ මීට අවුරුදු 5කට පෙර අඩුපාඩු අඳුනගෙන පන්ති හොයාගෙන එහෙම යන්න පුළුවන්. දැන් මේ අවුරුදු වල එහෙම බෑ. 2020 බෑ, 21 බෑ, 22 බෑ, 23 බෑ. ඒ නිසා ඒකත් ඔයගොල්ලෝ අපි දැන් අපි මාස ගානක් තිස්සේ මේක වැඩි කරන් එනවනේ. දැන් ඒක හොඳට තේරෙයි ඉස්කෝලේ ගියයින් පස්සේ. ඉස්කෝලේ ගියයින් පස්සේ විවිධ මට්ටමේ ළමයින්දී ඒ ළමයි විවිධ පන්ති ගිහින් ගියේ ඕගොල්ලෝ ඉස්සරහම ඉන්න කට්ටිය. මොකද පළවෙනි පාඩමේ සිට මම දැන් කාටවත් විභාග ඉතිහාසයේ කාටවත් නොකරපු විදිහ අවුරුදු 20කම නොකරපු විදිහට වැඩක් කරලා තියෙන්නේ. විභාග ප්‍රශ්නත් මුලින්ම හදා යන. ඊයේ පන්ති චුට්ටක් මම නතර කරා මේ එකක් තමයි වැස්ස කුරුණෑගල අන්තිම පන්ති එක තමාරුවෙන් කරේ. ඉතින් මම ඒ පාර වැස්ස වැඩි කිව්ව නිසා ඊයේ පන්ති මුඩක් කැන්සල් කරා මේ ඒක අත්‍යවශ්‍යම නොවන එකක් නිසා අපිට වෙලාව හදාගන්න පුළුවන් වෙන වෙලාව. ඒ නිසා අපිට ඕගොල්ලෝ ඉස්කෝලේ ගියපම තේරිය තමන් කොච්චර ප්‍රමාණයකට මේක සාර්ථක වෙලා තියෙනවද කියලා ඒ අදාළ විෂය. ඉස්කෝල ගුරුවරු නෝට් එකක් දෙන්නේ නැහැ, ගාණක් හදන්නේ නැහැ, ප්‍රැක්ටිකල් එකක් හරියට කරන්නේ නැහැ. අපි ඔය කරන හැම එකක්ම තියරි, ගණන්, බහුවරණ, ওই විවිධ වර්ගයෙන් ප්‍රශ්න කරන් තියෙන්නේ. අන්න එහෙම ගියපම තමයි පුතේ විභාගෙට ගිය පළවෙනි දවසේ පළවෙනි වාර විභාගයේ සිට ලකුණු 4 ඉන්නේ. දැන් පළවෙනි දැන් මගේ 2020 ඉන්නවා 22 ඉන්නවා පළවෙනි වාර විභාගෙ ඉඳන් ලකුණු 97යි 98යි ලකුණු. ඔය ඉන්නවා ගෑල් ළමයි ටිකක් තුලක්ෂි එක්කෙනෙක් 99යි අනිත් කෙනා 98යි 97යි ලකුණු 85 ළමයි ලකුණු කියන්නේ ලැජ්ජයි. එතන ළමෙක් මට ලකුණු කියන්නේ නැහැ. ටර්ම්ස් තිබ්බේ ඔයගොල්ලන්ට. මං එහා ලකුණු කියලා. අඩුයි සර් අඩුයි. මම අඩු කියන්නේ කීයද? 50ද? 85යි කිව්වා. මං කවුද 85 කියන්නේ අඩුද කියලා. නෑ සර් අරගොල්ලන්ට වඩා අඩුයි. හරි තමයි 99ට වඩා 85 අඩුයි. 85 කියන්නේ නරක ලකුණ නෙමෙයිනේ. අපි අර ගෙනාපුවාම මේ පීක් එකට වෙනවා. ඒ ලකුණ තියාගෙනම යන්න. දැන් විභාගම සෙන්ටර් එක ළමයි ඇහුවා ලකුණු කොහොමද කියලා 22 පොඩි ටෙස්ට් එකක් තියලා. ලකුණු කියන්නේ නැහැ. මං එහා මොකද වැඩක් නැහැ සර්. පොඩි එකක් දුන්නා. මං ඔයයි පොඩි එකට ලකුණු මැදද කියලා. ඔව් ගානක් වැරදුනානේ. මං එහා කීයද? 78යි. වැඩක් නැහැ සර් ඒක මේ අපරාධ ලකුණු අඩුයි කියන්නත් බෑ කියලා. 78ට කියන්න ලැජ්ජෙනවා අපේ ළමයි. අනිත් ළමයි අපිට ලකුණු 19යි 20යි ඔන්න ලකුණු භෞතික විද්‍යාව ලකුණු. ඕගොල්ලෝ පුතේ මට්ටමට ගෙනත් තියෙන ලකුණු 95න් එහාට ලකුණු මට්ටමට ගෙනත් තියෙන්නේ. දැන් මම පොත් දෙකක් දීලා තිනවා පළවෙනි වාර විභාගෙම ටාගට් කරලා අර පොඩි පොතක් දුන්නා නේද? පාස් පේපර්ස් බහුවර. ඊට පස්සේ ලොකු ටියුබ් පොතේ තියෙන්නේ විභාග ව්‍යුහගත රචනා. ඊට පස්සේ රචනා ටික තමයි ඊළඟට දෙන්න තියෙන්නේ. ඒක ලබන මාසෙ දෙන්න. ඒ ප්‍රමාණයක් වම් පුතේ විභාගේ පසුගිය විභාග ප්‍රශ්න ආදර්ශ ප්‍රශ්න කරන්න හැම එකම කරලා තිනවා. ඕගොල්ලන්ගේ දායකත්වයේ දුන්නා නම් අන්න වැඩේ අවසන්. පැහැදිලිද? ඒ නිසාද ලබන මාසේ පටන් ගන්නකොට අද 28නේ. හොඳ ටාගට් එකක් ඔළුවේ තියාගෙන වැඩේට බහින්න. රයිට්. ලියන්න පුතේ චරිතය පිළිබඳ නිව්ටන් නියම කියලා ලියලා නිව්ටන්ගේ පළමු නියම. නිව්ටන්ගේ පළමු නියම. නිව්ටන්ගේ පළමු නියම. කියලා ඒ අර්ථය ලියන්න පුතේ මේක රතු පෑනකින් හරි මොකක් කරලා ලියන්න නෝට් එකකින් හයිලයිට් වෙලා පේන්න. නිව්ටන්ගේ පළමු නියමය කියලා මේක රතු පෑනකින් ලියන්න නියමයි. යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් යම් වස්තුවක් මත බාහිර අසමතුලිත බලයක් නොයදේන එම වස්තුව නිශ්චලතාවයේ පවතී. නැතහොත්
ඒකාකාර ප්‍රවේගය. ඒකාකාර ප්‍රවේගය. සල් රේඛාවක් ඔස්සේ චලනය වෙමින් පවතී. චලනය වෙමින් පවතී. ඔබ තමයි අපේ නිව්ටන්ගේ පළවෙනි. මෙන්න මේ රූප සරහන් දෙක විතරක් දාගන්න මෙන්න මෙයා. මේක විතරක්. මේ පල්ලෙහාට දාගන්න එපා. පල්ලෙහාට දාගන්න. නේද? යටලියන් පුතේ තරුවක් දාලා අසමතුලිත බලය කියන්නේ මොකක්ද කියලා. අසමතුලිත බලය කියන එක අදහස වස්තුව චලිත කිරීමට සමත් බලය කියන්නේ. ඉන්දියන් තරුවක් දාලා. නිශ්චලව ඇති වස්තුවක්. නිශ්චලව ඇති වස්තුවක්. නිශ්චලව ඇති වස්තුවක් චලිත කිරීමට සමත් බලය. චලිත කිරීමට සමත් බලය. අසමතුලිත බලය. අසමතුලිත බලය. අසමතුලිත බලය. එහෙනම් පුතේ දැන් සමතුලිත බලය කියන්නේ කොහොමද?
යම් කිසි නිශ්චල ඇති වස්තුවකට බලයක් හිටුවොත් එයා වස්තුව චලිත වෙන්නේ නැත්තම් ඒ බලය කොහොමද? මෙයා සමතුලිත බලය. ලියන ඊළඟට නිශ්චලතාවය ඇති වස්තුවකට නිශ්චලතාවය ඇති වස්තුවකට ඍෂිකා එක රූලක් තියලා ලියන්න දෙක රූලක් තියලා තරුවක් දාලා ලියන්න. නිශ්චලතාවය ඇති වස්තුවකට බාහිර බලයක් තිබුණා. එම වස්තුව චලිත නොවේ නම් එම වස්තුව චලිත නොවේ නම් එම බලය සමතුලිත බලයකි. සමතුලිත බලයකි. සමතුලිත බලයකි. right ඊට පස්සේ දැන් ඔය අපි ඉගෙන ගන්නවා පොඩි භෞතික රාශිය අවස්ථිතිය කියලා. දැන් අවස්ථිතිය කියන එකේ අදහස අවස්ථිතිය මේක අපි කියන්නේ ඉනර්ෂියා කියලා කියන්නේ. ඉනර්ෂියා දැන් අවස්ථිතිය කියන එක අදහස යම් කිසි වස්තුවක් සිය චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත තමයි අපේ අවස්ථිතිය. යම් වස්තුවක් සිය චලිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත අවස්ථිතිය. දැන් චලිත ස්වභාවය වෙනස් කරන්න අකමැති මොන වස්තුද? ස්කන්ධයේ වැඩි වස්තු. හිතන්නකො පසින්දුවේ තනුරා යනවා කියලා අද කුරුණෑගලට පන්ති ඉවරලා හරි පසින්දුවේ සම්ද්‍රි පන්ති ඉවරලා අද කුරුණෑගලට යනවා. කුරුණෑගලට යනකොට දෙන්නම් බස් එකේ වාඩි වෙලා යනවා. දෙන්නම් බස් එකේ වාඩි වෙලා යනකොට දැන් දෙන්නම බස් එකේ වාඩි වෙන්නේ බස් එකේ හිටගෙන යනවා. බස් එකේ හිටයි යනකොට දෙන්නම් බස් එකේ අර තියෙන අල්ල ගන්න තියෙන පොළු වලින් මොනවත් අල්ලන්න කරන්නේ නැහැ. දැන් හදිසියෙම බස් එක බ්‍රේක් පාරක් ගහනවා. බ්‍රේක් පාරක් ගහනකොට ඉස්සරහට විසිරෙන්නේ පසිදුද සනුරද? දැන් පසිදුගේ ස්වභාවය දන්නේ නැතිලා පසිදු ටිකක් මම කියන පසිදු ටිකක් මහතයි. ගාක් මහත නෑ ටිකක් මහතයි. සනුර ටිකක් කෙට්ටුයි කියන්නකො. හැබැයි උසයි. දෙන්නගේ වැඩි ස්කන්ධය තියෙන්නේ මේ වැඩි බර තියෙන්නේ පසිදුගේ. හරිද? දැන් බ්‍රේක් පාර ගහපුවාම ඉස්සරහට විසිකෙන්නේ බස් එකේ පසිදුද සනුරද? පසිදුවේ සනුරේ දැක්ක කෙනෙකුට කියන්න පුළුවන් අනිත් කට්ටියකට මම තොරතුරු ටිකක් කිව්වා. මේවා දැකලා නැද්ද ඔයගොල්ලෝ? දැන් බ්‍රේක් පාර ගහපු ගමන් පිටිපස්සේ දොර ගාව හිටපු සනුර ඉස්සරහ දොර ගාවටම යනවා. බ්‍රේක් පාර. පසිදු බලන් ඉන්නවා මොකද මේ සනුර දෙච්ච වෙයි. පසිදු එහෙමම හිටන් ඉන්නේ. පසිදු පොඩි පොඩ්ඩක් කොහොම ගිහලා මෙහෙම ආවා. එහෙම දේවල් දැකලා නැද්ද?
දැන් පුතේ අපි සාමාන්‍ය බස් එකේ යනකොට මේ පාරක් ගහපු ගමන් ඉස්සරහට විසි වෙනවනේ. ඉස්සරහට විසවීම අවමු කරගන්නනේ අපි එහෙම මෙහෙන් තියෙන වයින් අල්ලගන්නේ සීට් එකකින් අල්ල ගන්නවා උඩ තියෙන පොල්ලකින් අල්ල ගන්නවා එහෙම අල්ල ගන්නවනේ. දැන් එහෙම අල්ල ගන්න අවස්ථාවක් එකක්. නැත්නම් සීට් එකක වාඩිලා යනවා කියන්නකො. දෙන්නේ සීට් එකක වාඩිලා යනවා. දැන්නකො දැන් අපි දෙන්නෙක් වාඩිලා යනවා කියලා. දැන් මායි දුලක්ෂි යනවා කියන්නකො මගේ ස්කන්ධය වැඩි දුලක්ෂි සාමාන්‍ය ස්කන්ධයක් තියෙන්නේ. දැන් එකපාරට වාඩිලා යනකොට බ්‍රේක් පාරක් ගැහුවොත් ඉස්සරහා සීට් එකේ ඔළුව ඇනෙන්නේ මගේ ඔළුව ඇනේද ඉස්සරලා දුලක්ෂි ඔළුව ඇනේද සංදීපනි මම නිකන් ඉස්සල වෙන්නවා දුලක්ෂි කියලා ඉස්සරහා සීට් එකේ වැදිලා බවුන්ස් වෙලා ආපහු වෙනවා කියන්නේ. දැන් මගේ ස්කන්ධය 85 kg. හරිද? 85ක් විතර ඇද්ද යන්නේ අඩු වෙලා තියෙන්නේ දැන් 80ක් කියන්නේ 80යි කිලෝග්‍රෑම්. දුලක්ෂි හිතන්නකො 45 කිලෝග්‍රෑම් කියලා. එතන මගේ ස්කන්ධයේ වැඩි නිසා මම චලිත වෙන්න අකමැතියි. හරිද? දුලක්ෂිකේ ස්කන්ධය අඩු නිසා එයා අකමැත්ත අඩුයි. අකමැත්ත අඩුයි කියන්නේ චරිත වෙනවා. දැන් මෙන්න මේ සංසිද්ධිය තමයි අපි කියන්නේ අවශ්‍යතිය කියලා අපි කියන්නේ. ඒතර මේක උදාහරණයක් පැහැදිලි කරොත් දැන් මේ තියෙන 10 කිලෝග්‍රෑම් වස්තුවක් නම් දැන් කෙනෙක් අදිනවා මෙහෙම. කෙනෙක් මෙහෙම දාලා අදිනවා. අදිනකොට ස්කන්ධය 10යිනේ. මෙයාගේ අවස්ථිතිය අඩුයි. එනිසා චරිතේට දක්වන අකමැත්ත අඩුයි. ඉක්මනින් ඇතුලේ එනවා. දැන් මෙතනම අපි තිබ්බ කියන්නකෝ 100 කිලෝග්‍රෑම්. දැන් මේක ඕගොල්ලෝ දන්නවා. මෙයා 100 කිලෝග්‍රෑම් වස්තුවක් තියෙනවා. දැන් මෙයා ඇත්තු එනවද? නෑ. හේතු තමයි අවශ්‍යතිය වැඩි. අවශ්‍යතිය වැඩි කියන්නේ මේ චලිතයට දක්වන අකමැත්තක් වැඩි. ඒක නිසා තමයි අපිට චලිත වෙන්නේ නැත්තේ. දැන් අපි පාරේ තියෙන කාර් එකක් කොහොමද තල්ලු කරගන්න පුළුවන්. හරිද? දැන් මගේ කාර් නම් මට තල්ලු කරගන්න පුළුවන්. තනියම තල්ලු කරලා දාගන්න පුළුවන්. හැබැයි පාරේ තියෙන ලොරියක් මට තල්ලු කරන්න පුළුවන්ද? මට අමාරුයි. හේතුව තමයි ලොරියේ ස්කන්ධය වැඩි. ස්කන්ධය වැඩි, අවශ්‍යතිය වැඩි, චලිතයෙන් දක්වන අකමැත්ත අඩුයි. චලිත වෙනවද? නැහැ. කාර්ක ස්කන්ධය අඩුයි, අවශ්‍යතිය අඩුයි, අකමැත්තත් අඩුයි, චලිත කරගන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේක මෙන්න මෙහෙම සරල උදාහරණකින් ඔයගොල්ලෝ ඊළඟ අවස්ථාව බස් එක යනකොට බලන්න. දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවද දැන් ওই වැටට යන කාන්තාව බෑග් 3-4ක් එල්ලලා යනවා දැකලා තියෙනවද දුලක්ෂි? වැටට යන කට්ටිය. මේ පැත්තෙන් කෑම එක මේ පැත්තෙන් හෑන්ඩ් බෑග් එකක් ඒකේ තව තියෙනවා මොනවා හරි තා පොඩි මලු 3ක් විතර මෙහෙම එල්ලලා යනවනේ. බස්සේ බ්‍රේක් පාරක් ගහනකොට ඉස්සෙල්ලා මලු ටික එහාට මෙහාට යනවා දැකලා නැද්ද? ඒ අදාළ කාන්තාව හිටගෙන ඉන්නවා මලු එහාට මෙහාට විසිරෙනවා. එහාට මෙහාට පැද්දෙනවා. හේතුව තමයි අපේ මෙයා ස්කන්ධය අඩු වස්තු චලිත වීමට දක්වන අකමැත්ත අඩුයි. චලිත වෙනවා. දැන් අපි බස් එකේ යනකොට ස්කූල් බෑග් එක අපි බස් එකේ එල්ලුවොත් කොයිලේ බැලුවොත් ඔක දෙපැත්තට පැද්දෙනවනේ. නේද? ඒ කියන්නේ අපි රැක් එකක ස්කූල් බෑග් එක දාන්නේ. එල්ලුවොත් එහෙම චලිත වෙනවා. ස්කන්ධයන් නිසා අපි එහෙම පැද්දෙන්නේ නැහැ නේ. අපි කොහොමද යල්ලන් ඉන්නවනේ. අපේ අවශ්‍යතිය වැඩි නිසා. ඒක ඕනේ නේ පුතේ අපිට. මෙයා දැන් මේ නිව්ටන්ගේ පළවෙනි නියමය අවශ්‍යතිය පිළිබඳ නියමයක් කියලා කියනවා. හේතුව තමයි මේ අවස්ථාව දෙකේ වස්තුව චලිත වෙන්නේ නැහැ නේද? වස්තුවේ චලිත ස්වභාවය වෙනස් වෙන්නේ නැහැ. නිශ්චලතාවයේ තිබ්බා. ඒකාකාර ප්‍රවේගයෙන් ගියා. ඒ නිසා මේ චලිතය පිළිබඳ නිව්ටන්ගේ පළවෙනි නියමය අවශ්‍යතිය පිළිබඳ නියමයක් කියලා අපි කියනවා. ලියන අනුමාත්‍රකාව අවස්ථිතිය අවස්ථිතිය අවස්ථිතිය
අවශ්‍යයි. එයට ලියන්න. යම් වස්තුවක් සිය චරිත ස්වභාවය වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත වෙනස් කර ගැනීමට දක්වන අකමැත්ත අවශ්‍ය තියෙනම් දේ ස්කන්ධේ වැඩි වස්තු අවශ්‍යතිය වැඩිය එනම් චලිත වීමට දක්වන අකමැත්ත වැඩිය එලෙසම ස්කන්ධයේ අඩු වස්තු අවශ්‍යතිය අඩුයි එනම් චලිත වීමට දක්වන අකමැත්ත අඩුයි කියලා උදාහරණ කියලා පුතේ මෙයා දාගන්න එන්න මේ පැත්ත